අපි කලින් කතා කරා බිස්නස් ලෙවල් ස්ට්‍රැටජිස් යටතේ අපිට තියෙන ස්ට්‍රැටජික් ඔප්ෂන්ස් ගැන හඳුන්වා දීපු අවස්ථා කිහිපයක් අපි දකිනවා. ඒතර ඒවැන් ප්‍රධාන එකක් තමයි අපි කියනවා මයිකල් පෝටර් හඳුන්වලා දීලා තියෙනවා ජෙනරික් කම්පැරටිව් ස්ට්‍රැටජිස් කියලා. හරිද? එහෙනම් ඇත්තටම ගත්තොත් එහෙනම් අපි දන්නවා බිස්නස් ලෙවල් එකේදී අපේ අරමුණ මොකක්ද? හැමතිස්සෙම අපේ අරමුණ වෙන්නේ කම්පැටිටිව් ඇඩ්වාන්ටේජ් එක අචීව් කරන එක. අපේ තරඟකරුවන් ඉක්මවා තරංකාරී වාසියක් ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ සඳහා අනුගමනය කරන්න පුළුවන් ඕල්ටර්නේටිව් ස්ට්‍රැටජිස් අපි මේන්ලි ගත්තොත් තුනක් එයා හඳුන්වලා දීලා තියෙනවා. ජෙනරික් ස්ට්‍රැටජිස්. හරිනේ. ඒ තුන තමයි කොස්ට් ලීඩර්ෂිප්, ඩිෆරන්ෂියේෂන් සහ ෆෝකස්. මේ මේන්ලි ගත්තොත් තුනයි. හැබැයි මේක විස්තරාත්මකව ගත්තොත් ළමයි අපිට ඇත්තටම දකින්න පුළුවන් මේක අධියර අපි බැලුවොත් එහෙම අතරම ගත්තොත් හතරක් විදියට. දැන් අපි ගත්තොත් එහෙම මෙයා මේ ස්ට්‍රැටජිස් ෆෝමියුලේට් කරන මේ විදිය දැක්කුවොත් එහෙම එයා එක කරන්නේ කාරණා දෙකක් පදනම් කරගෙන. එකක් තමයි ඔයා කොහොමද කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක අචීව් කරන්නේ. නැත්නම් ඔය සෝස් ඔෆ් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් කියන එක. හරිද? මේ සෝස් ඔෆ් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් කියන එක ගත්තොත් ළමයි දෙකක් තියෙනවා. එකක් තමයි යුනික්නස් එක. අනිත් එක තමයි ලෝ කොස්ට් එක. හරිද? එකක් යුනික්නස් එක, ප්‍රොඩක්ට් එකේ තියෙන යුනික්නස් එක, වෙනස් වෙච්ච ස්වභාවය. අර අපි කියන්නේ යුනික් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේ වෙන එකක් නැහැ. ඒක ඇත්තටම ගත්තොත් එහෙනම් විශේෂ දෙයක්. හරිනේ. ඒතකොට එහෙම එකක්. එහෙම නැත්තම් ලෝ කොස්ට් එක. ඒතර ඒ දෙක යා කියනවා කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් සෝසස් දෙක කියලා. ඊට පස්සේ ගත්තොත් එයා කියනවා අපේ කම්පැරටිව් ස්කෝප් එක නැත්තම් අපි ඇඩ්‍රස් කරන මාකට් එක. ඒක බ්‍රෝඩ්ද එහෙම නැත්තම් අපි කියනවා ෆෝකස් වෙච්ච එකක්ද නැත්නම් ස්පෙસિෆික් එකක්ද? හරිද? බ්‍රෝඩ් වෙච්ච එකක්ද නැත්නම් නිච් මාකට් එකක්ද? ඒ කම්පැරටිව් ස්කෝප් එක නෝ කම්පැරටිව් ස්කෝප් එක සහ සෝස් ඔෆ් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් කියන එක පදනම් කරගෙන තමයි ක්ලාසිෆිකේෂන් එක වෙන්නේ ළමයි. හැමතිස්සෙම මතක තියාගන්න කොස්ට් ලීඩර්ෂිප් ඇන්ඩ් ඩිෆරන්ෂියේෂන් කියන දෙකම අයිති වෙන්නේ බ්‍රෝඩ් මාකට් එකට. හරිද? මේ දෙකම අපි ගත්තොත් ළමයි අයිති වෙන්නේ බ්‍රෝඩ් මාකට් එකට. හරිද? බ්‍රෝඩ් මාකට් සෙග්මන්ට් එකට. කියන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම ඇඩ්‍රස් කරන්නේ ඕවර්ऑल මාකට් එක, එන්ටයර් මාකට් එක. හරිද? ෆුල් මාකට් එක. එහෙම නැත්නම් මාකට් සෙග්මන්ට් එකක් නෙවෙයි. එන්ටයර් මාකට් එක තමයි ඇඩ්‍රස් කරන්නේ. හැබැයි දැන් අපි කිව්ව එහෙනම් කම්පිටිටිව් ස්කෝප් එක මොකද්ද? බ්‍රෝඩ්. බ්‍රෝඩ් මාකට් එකට අපි යුනික් ප්‍රොඩක්ට් එකක් දුන්නොත් අපි කියනවා ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි කියලා. බ්‍රෝඩ් මාකට් එකට අපි දුන්නොත් එහෙම ලෝ කොස්ට් ප්‍රොඩක්ට් එකක් අපි කියනවා කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි කියලා. ඊළඟට නම් මොකද්ද අපි? ෆෝකස් මාකට් එකට. මාකට් සෙග්මන්ට් එකක් විතරයි. එහෙනම් අපි සම්පූර්ණ එන්ටයර් මාකට් එකම ඇඩ්‍රස් කරන්නේ නැහැ ළමයි. අපි ඇඩ්‍රස් කරන්නේ ෆෝකස් මාකට් එකක්, නිච් මාකට් එකක්. මාකට් එකේ සෙග්මන්ට්ස් ගොඩක් තියෙනවා. හැබැයි අපි ඔක්කොටම ඇඩ්‍රස් කරන්නේ එක මාකට් සෙග්මන්ට් එකට විතරයි ඇඩ්‍රස් කරන්නේ. අපි BMW කම්පැනි ගත්තොත් ඒගොල්ලෝ කියන විදියට දැන් වාහන පරිහරණය කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. නේද? අඩු ආදායම්ලාභීන්ට මැදි ආදායම්ලාභීන් වෙන්න පුළුවන්, ඉහළ ආදායම්ලාභීන් වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඇඩ්‍රස් කරන්නේ ඉහළ ආදායම්ලාභීන් විතරකුත් නෙවෙයි, ඒගොල්ලන්ගෙත් ප්‍රීමියම් කට්ටියට, ප්‍රීමියම් ලෙවල් කට්ටියට. හරිනේ. එතකොට ඒ විදියට වෙනස්ම ගෲප් එකක්, නිච් මාකට් එකක්, විශේෂ මාකට් සෙග්මන්ට් එකක් විතරයි ඇඩ්‍රස් කරන්නේ. ඒතර එහෙම ඇඩ්‍රස් කරලා එයා ඉන්ට්‍රොඩියුස් කරන්නේ කොස්ට් නම්. හරිද? සමහර ලාවට වෙන්න පුළුවන් ළමයි මේ පොඩි මාකට් සෙග්මන්ට් එකක් තමයි අපි අල්ලගෙන ඉන්නේ. හැබැයි ඒ මාකට් සෙග්මන්ට් එකේ කස්ටමර්ස්ලා අපේක්ෂා කරන්නේ පිරිවැය ඵලදායීත්වය. අඩු කොස්ට් එකකට හම්බ වෙන එක. ඒතර ફોકસ කරනවා කොස්ට් එක කෙරේ. එහෙනම් අපි කියනවා කොස්ට් ફોકස් ස්ට්‍රැටජි එකක් කියලා. කියන්නේ මේකත් ළමයි කොටස් දෙකකට බෙදෙනවා. මේ ફોકස් ස්ට්‍රැටජි කොටස් දෙකකට බෙදෙනවා. එක්ක කොස්ට් වෙන්න පුළුවන් ફોકස් කරන්නේ නැත්නම් මොකක්ද? සමහර මාකට් සෙග්මන්ට් තියෙනවා මම BMW වල කිව්වා වගේ ඒගොල්ලන්ගේ ફોકස් එක කොස්ට් එක නෙවෙයි මොකක්ද? යුනික් ප්‍රොඩක්ට් එකක් ලබා දීම. යුනික් ප්‍රොඩක්ට් එක. ඒගොල්ලන්ට ඕනේ ප්‍රීමියම් කොස්ට් එකක් ප්‍රීමියම් ප්‍රයිස් එකකට උනත් කමක් නැහැ. ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ ක්වොලිටි එක වැඩි ප්‍රොඩක්ට් එකක්. ඒගොල්ලන්ගේ ඉමේජ් එක පෙන්වන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. හයි ක්ලාස් ප්‍රොඩක්ට් එකක්. අපි කියන යුනික්නස් එක. හරිද? ඒ විදියට එහෙම වුණොත් අපි කියනවා ફોකස් ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි එකක් කියලා. මොකද්ද? ફોකස් ඩිෆරන්ෂියේෂන්. කියන්නේ ඇත්තටම ගත්තොත් ළමයි මේ අපේ ස්ට්‍රැටජිස් තුනක් විදියට ගත්තොත් මේක හතරක් විදියට ගන්න පුළුවන් ඇත්තටම ගත්තොත්. ඒ කියන්නේ කොස්ට් ලීඩර්ෂිප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිෆරන්ෂියේෂන් පුළුවන්. මේ දෙකම බ්‍රෝඩ් මාකට් එකට, මාස් මාකට් එකට තමයි කීට කරන්නේ.
ෆෝකස් ස්ට්‍රැටජි එකේ වර්ග දෙකක් තියෙන පුළුවන්. ෆෝකස් වෙන්න පුළුවන් කොස්ට් එකට. එහෙම නැත්නම් ෆෝකස් වෙන්න පුළුවන් යුනික්නස් එක නැත්නම් ඩිෆරන්ෂියේෂන් වලට. හරිනේ. හරි. වෙන ඊළඟට කොස්ට් ලීඩර්ෂිප්. එතන මොකක්ද දැන් මේ අපි කතා කරා ස්ට්‍රැටජිස් හතරක් ගැන තියෙනවා අතරම ගත්තොත්. මේ හතර ගැන අපි වෙන වෙනම කතා කරනවා one by one examples එක්ක. පළවෙනි එක අපි කතා කරනවා තමයි කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එක. පළවෙනි එක. මොකද්ද කොස්ට් ලීඩර්ෂිප් කියලා කියන්නේ? කොස්ට් ලීඩර්ෂිප් කියලා කියන්නේ ළමයි cost leader chooses a lower level of product differentiation. In other words, a cost leader likes to focus on a standard product. ඒ කියන්නේ හැමතිස්සෙම cost leader කෙනෙක් introduce කරන්නේ ළමයි standard product එකක්. ඒ කියන්නේ එයාගේ product එකේ අනිත් අය අභිබවා යන product එකේ features ලොකුවට නැහැ. හරිනේ. කියන්නේ ලොකු quality improvements නැහැ. ඔයාට විශේෂ අපි කියනවා quality එකක් ලබා දෙන පහසුවක් ලබා දෙන ගුණාංග නැහැ. ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක්. ප්‍රොඩක්ට් එකේ ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක්. ඒතර එයා වැඩි ඩිෆරන්ෂියේෂන් ගැන ફોකස් කරන්නේ. එයා අරමුණ වෙන්නේ ප්‍රොඩක්ට් කස්ටමර්ට ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් ලබා දීම අඩු ප්‍රයිස් එකකට. හරිනේ කොහොමත් අපිට ක්වොලිටි වැඩි එම ෆීචර්ස් ගොඩක් තියෙන ප්‍රොඩක්ට් එකක් දෙන්න බෑනේ අඩු ප්‍රයිස් එකට ලේසියෙන්. හරිනේ. ඒතර ඒ වගේ. ඊට පස්සේ කියනවා ignores the different market segments. In other words, a cost leader mostly engages in a mass marketing strategy and mass production. ඔව් මේක හරි වැදගත්. දැන් කොස්ට් ලීඩර් කෙනෙක්ගේ අනිවාර්යයෙන්ම අපි කිව්වා එයා කේට කරන්නේ සම්පූර්ණ මාකට් එකට, මාස් මාකට් එකට. ඒ වගේම මාස් ප්‍රොඩක්ෂන් තමයි වෙන්නේ කියලා අපි කිව්වා. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මෙයා ඇඩ්‍රස් කරන්නේ පොඩි මාකට් සෙග්මන්ට් එකක් නෙවෙයි, සමස්ත මාකට් එකටම. ඒතර මාස් ප්‍රොඩක්ෂන් කියන්නේ huge amount of production එකක් තියෙනවා මේගොල්ලන්ගේ. කියන්නේ මේගොල්ලෝ අතර මහා පරිමාණයි. ගොඩක් වෙලාවට කොස්ට් ලීඩර්ෂිප් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එයා ගොඩක් වෙලාවට මොකද්ද? මහා පරිමාණයි. එයාට ලොකු කැපැසිටි එකක් තියෙන කෙනෙක්. ලොකු amount එක එකපාර ප්‍රොඩියුස් කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ස්ට්‍රැටජි මාකටිං ස්ට්‍රැටජි එකත් එහෙමයි. ඒ කියන්නේ එයා එක එක කස්ටමර් සෙග්මන්ට්ස් ඉලක්ක කරගෙන වෙන වෙනම මාකටිං කරන්නේ නැහැ ළමයි. දැන් සමහර ප්‍රොඩක්ට්ස් අපි දැක්කොත් එහෙම තියෙනවා. ඒ එකම ප්‍රොඩක්ට් එකේ වැරයිටිස් කිහිපයක් හදනවා. සමහර වැරයිටිස් හදනවා ඉහළ ආදායම් ලාභීන්ට. ඒතර ඒගොල්ලන්ට වෙනම එක මාකට් කරනවා. සමහරලාට ඒ ප්‍රොඩක්ට් එකම ලොකු වෙනසකින් තොරව මාකට් කරනවා පහළ ආදායම් ලාභයට. දැන් උදාහරණයක් අපි ගත්තොත් ඇඳුම් ගන්න ගියාමත් බලන්න සමහර වෙලාවට අපි ගත්තොත් මහරගමුණත් අපි ගත්තොත් එහෙම තියෙනවා ඇඳුම් ගන්න ගියාම සමහර වෙලාවට ඇඳුමේ ක්වොලිටි එකේ නෑ මම කියන්නේ හැමතිස්සෙම නෙමෙයි සමහර වෙලාවල් තියෙනවා වෙනස් වෙන්නේ. නමුත් සමහර වෙලාවල් තියෙනවා ක්වොලිටි එකේ ලොකු වෙනසක් නැහැ. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවල් තියෙනවා ක්වොලිටි එකේ ලොකු වෙනසක් නැහැ. නමුත් එකම ඇඳුම ඔයා ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම ස්ටෝර් එකකින් එහෙම නැත්නම් බිල්ඩින් තට්ටු 3-4ක් තියෙන ෆැෂන් ස්ටෝර් එකකින් ගත්තොත් ගාණයි ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයා නෝමල් පමුණුවේ තියෙන සාප්පුවකින් නෝමල් කාඩ් එකකින් ගත්තොත් එහෙම ඒතර ඔයාට දකින්න පුළුවන් ප්‍රයිස් එක අතර අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා. ඒතර එතන ඇත්තටම සෙග්මන්ටඩ් මාකටිං කියන්නේ අතරම ගත්තොත් එහෙම මාකටිං ක්‍රමවේදය වෙනස්. හරිනේ. ඒතර ඒ කියන්නේ අර සෙග්මන්ට් ફોකස් කරලා වෙන වෙනම මාකටිං ස්ට්‍රැටජිස් තියෙනවා. නමුත් මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන කියන්නේ හැම මාකට් සෙග්මන්ට් එකකටම කොමන් මාස් මාකටිං ස්ට්‍රැටජි එකක් තමයි අනුගමනය කරන්නේ. හරිනේ. ඊට පස්සේ කරන ඩෙවලොප්මන්ට් ඔෆ් කෝ කම්පිටන්සිස් ඉන් මැනුෆැක්චරින් ඇන්ඩ් මැටීරියල්ස් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ළමයි මෙහෙම. කියන්නේ මේක ලේසියෙන් කම්පැනි එකට සස්ටේන් කරගන්න පුළුවන් ලේසි ස්ට්‍රැටජි එකක් නෙවෙයි. මොකද මේක කරන්න නම් අනිවාර්යයෙන්ම කියන්නේ අපි කොස්ට් එක අඩු වෙන්න නම් අපේ අවශ්‍යතාවය වෙන අපේ අඩු ප්‍රයිස් එකකට ප්‍රොඩක්ට් එක දෙන්න නම් අවශ්‍යතාවය වෙන්නේ ඒකට අපි තුල යම්කිසි පසුබිමක් තියෙන්න ඕනේ. පසුබිම කියන්නේ මොකක්ද? අපේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක එකට සපෝට් කරන්න ඕනේ. කියන්නේ අපේ මැනුෆැක්චරින් කේපබිලිටිස් වර්ධනය වෙන්න ඕනේ ඒකට. නිකම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. හරිද? දැන් අපි ටොයෝටා කම්පැනි ගත්තොත් එහෙම ළමයි ටොයෝටා කම්පැනියට ඒගොල්ලන්ගේ වාහන සාමාන්‍ය කියන්නේ අඩුම ප්‍රයිස් එකකට දෙනවා කියලා නෙමෙයි. නමුත් යම්කිසි ආකාරයකට සාධාරණ මිලකට යම්කිසි අඩු මිලකට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් වල තියෙන ඉම්ප්‍රූව්මන්ට්ස් නිසා. ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම ජපනීස් වල කයිසන් ටෙක්නොලොජිස් පාවිච්චි කරන කයිසන් කන්සෙප්ට්, සික්ස් සිග්මා ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කියනවා JIT නේද? just in time ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කියනවා continuous improvements, total quality management ගොඩාක් ටෙක්නික්ස් පාවිච්චි කරනවා. ඒ හරහා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ cost එක ගොඩක් අඩු කරගන්න. continuous improvements හරහා wastage අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අර manufacturing technologies වල ලොකු improvements අවශ්‍ය වෙනවා මේ වගේ දෙයකට යන්න. දැන් අපි ගත්තොත් එහෙම තමයි ළමයි අපි ඉගෙනගෙන තියෙනවනේ නේද? operations management subject එකේ ඉගෙන ගත්තාට මතක ඇති layout planning එහෙම.
කියන්නේ කොහොමද ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එක ප්ලෑන් කරන්නේ කොස්ට් එක අඩු වෙන විදියට. අපි මැෂින්ස් කොහොමද හදන්නේ? ඒ කියන්නේ මැෂින්ස් කොහොමද අරේන්ජ් කරන්නේ? ෆ්ලෝ ස්පේස් එක කොහොමද අරේන්ජ් කරන්නේ? ඊට පස්සේ ගත්තොත් එහෙම අපේ ප්‍රොසෙස් එක අපි කතා කරාට මතක ඇති ඒ කාලේ ප්‍රොසෙස් රීඉන්ජිනියරින් කියලා දෙයක්. අපි කරන්නේ අතර මොකක්ද ළමයි? මේ වගේ දෙයකට ලේසියෙන් බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ගොඩක් ඔය large car manufacturing ඔය කම්පැනි වල ගොඩක් වෙලාවට මොකක්ද තියෙන්නේ? assembly line එකක් තියෙනවා. දැන් නම් ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම digitalize manufacturing. يعني ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම employees ලගේ කියන්නේ human intervention එක ගොඩක් අඩු. අපි ගත්තොත් digital technologies තමයි ගොඩක් වෙලාවට තියෙන machine يعني දැන් මම ගත්තොත් එහෙම වාහනවල ගොඩක් වෙලාවට දොර හයි කරන එක වෙන්න පුළුවන් ටයර්ස් මේ වලට ටයර්ස් හයි කරන හැම දෙයක්ම ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් නිකන් කාර් මැනුෆැක්චරින් කම්පැනි එකක කොහොමද මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක කියලා YouTube වල වීඩියෝ එකක් බලන්න ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම ඒ විදිහට මැනුෆැක්චරින් ටෙක්නොලොජිස් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඒතර ඒකත් එක්ක කොස්ට් එක අඩු කරගෙන තියෙනවා. හරි නිසා ගොඩක් අර මැනුෆැක්චරින් capabilities වර්ධනය කරගන්න වෙනවා මේ වගේ තැනකට යන්න නම්. The strategy aims to be the lowest cost producer and or distributor within the industry. මේක හරිනේ. කොහොමත් අපේ අරමුණ වෙන්නේ මෙතන lowest cost producer වෙන්න. එහෙම නැත්නම් distributor වෙන්න. හරිනේ. එතකොට ළමයි focus more on enhancing operational and organizational efficiency and productivity. ඔව්. මෙතන focus එක තියෙන ළමයි efficiency ගැන ගොඩක්ම. හරිද? කාර්යක්ෂමතාවය ගැන. organization එකේ සහ operation අපේ නිෂ්පාදනයේ අපේ process වල තියෙන කාර්යක්ෂමතාවය වැඩි කිරීම ගොඩක් ලොකු අරමුණක් මෙතනදී. ඒ වගේම productivity එක වැඩි කරන්න. අපේ නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කරන්න. ඵලදායීතාවය කියන්නේ අපි දන්නවා අපිට කොච්චරක් inputs වලින් කොච්චර output එක generate කරන්න පුළුවන්ද කියලා. ඒතර සමාන inputs වලින් වැඩි output එක generate කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට අපේ cost එක වැඩි ඒකක ගාණක් අතර බෙදිලා යන්නේ. ඒතර තමයි cost එක අඩු වෙන්නේ. මේ විදිහේ ස්ට්‍රැටජි එක සාර්ථකව අනුගමනය කරන කම්පැනිස් වලට එක්සැම්පල්ස් අපිට ගොඩක් ගන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙනවා කිහිපයක් Maruti, Walmart, Southwest Airlines තව ගත්තොත් එහෙම ළමයි අපි දන්න කම්පැනිස් දැන් අපි ගත්තොත් එහෙම IKEA කියලා අහලා තියෙනවා ඇති බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ලෝකෙන් ප්‍රසිද්ධ ලී භාණ්ඩ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කම්පැනි එකක්. ඒ වගේම ගත්තොත් එහෙම Amazon කම්පැනි ගත්තොත් එහෙම ඊට පස්සේ ගත්තොත් එහෙම අපි ගත්තොත් Dell කම්පැනිය ඊට පස්සේ ගත්තොත් එහෙම McDonald's වෙන්න පුළුවන්. ඒ විදිහට විවිධාකාරයේ කම්පැනිස් ගොඩක් තියෙනවා මේ ක්‍රමවේදය අනුගමනය කරන. දැන් Maruti කම්පැනි ගත්තොත් ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. කියන්නේ අපි ගත්තොත් එහෙම අර ප්‍රීමියම් කස්ටමර්ස්ලට කේටර් කිරීමේ අරමුණක් නැහැ. හැමතිස්සෙම අරමුණ වෙන්නේ අඩුම කොස්ට් එකට වාහන හදන එක. හරිද? ටාටා වුණත් එහෙම තමයි. Walmart ප්‍රසිද්ධ නම. ඊට පස්සේ Amazon ගත්තොත් එහෙම Amazon කම්පැනි ගත්තොත් ළමයි ඒගොල්ලන්ට ගොඩාක් වෙලාවට පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ හේතු ගොඩක් කිහිපයක් තියෙනවා. ඒත් අපි ඉස්සර කතා කරනවා. එතකොට Amazon කම්පැනි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ සයිස් එක ලොකුයි. ඒගොල්ලෝ ගොඩක් එකපාරට පර්චේස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ගොඩක් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ සප්ලයර්ස්ලට. ඊට පස්සේ ගත්තොත් ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුටින් channels ගත්තොත් ඒතර ඒවත් එක්ක ඒගොල්ලන්ට ලොකු වාසියක් ලැබිලා තියෙනවා. ඒතර ඒ වගේ තැනකට ලේසියෙන් අලුතෙන් තරංකරුවෙක්ට ඇවිල්ලා කම්පීට් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ මේ මැටීරියල්ස් ගන්නකොට ප්‍රොඩක්ට්ස් පර්චේස් කරද්දී ඒගොල්ලෝ ගොඩාක් බල්ක් විදිහට ගන්නවා ලොකු ප්‍රමාණයකට ගන්නවා. මොකද ලොකු කම්පියුටර් කෙනෙක් ඒතර ඒ වගේ කෙනෙක්ට යාට ගොඩාක් ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. ඒතර යාට පුළුවන්කම තියෙනවා කන්සියුමර්ට කස්ටමර්ට අඩු කොස්ට් එකකට එයාගේ ප්‍රොඩක්ට් එක දෙන්න. කියන්නේ Amazon වලින් අපි අරගෙන ප්‍රොඩක්ට් එක ෂිප් කරලා මෙහෙට ආවත් සමහර වෙලාවට මෙහෙන් ගන්නවට වඩා අඩු වෙන්න පුළුවන් සමහර වෙලාවට. හැමතිස්සෙම නේ මං කියන්නේ. එහෙම තියෙනවා. ඊට පස්සේ ගත්තොත් Southwest Airlines මේක අපි ගත්තොත් එහෙම ගොඩක් ප්‍රසිද්ධ එක්සැම්පල් එකක්. මොකද Southwest Airlines කියලා කියන්නේ අපි දන්න සාමාන්‍යයෙන් එයාලයින්ස් කියන ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම කොස්ට් එක සාමාන්‍යයෙන් වැඩිනේ සාමාන්‍යයෙන්. ගොඩක් වෙලාවට Southwest Airlines කියන කෙනා කරපු දේ තමයි යාගේ ගොඩක් වෙලාවට යාගේ එයාලයින්ස් යා ප්‍රොවයිඩ් කරන්නේ ඩොමෙස්ටික් يعني රට අභ්‍යන්තරේ. ඒ වගේම ගත්තොත් එහෙම ෆැසිලිටිස් සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් ගන්න අනිවාර්යයෙන්ම දෙන්නේ. ඒතර අර මේන් අවශ්‍යතාවය තමයි ફોකස් කරන්නේ. දැන් අපි ගත්තොත් ළමයි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි ගන්නකො ටාටා නැනෝ වාහනය ගන්නකො. දැන් එතනදී ફોකස් කරන්නේ නෑනේ කස්ටමර්ගේ සුව පහසුව. ගොඩක් දුර යනකොට කොහොමද කියන එක. ඊට පස්සේ ගත්තොත් ඉඩකඩ පහසුව ගැන. ඒව ફોකස් කරන්නේ නෑනේ. ඊට පස්සේ ගත්තොත් ආරක්ෂාව ගැන. නේද? එහෙම ફોකස් එකක් නෑ ඇත්තටම. දැන් ටයර් උනත් ගත්තොත් එහෙම නේ හරි පොඩි. ඒතර ලොකු අවදානමකුත් තියෙනවා. සේෆ්ටි එක ගැන කන්සර්න් එක අඩුයි. එතකොට දැන් Southwest Airlines ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ගත්තොත් එහෙම අර ෆැසිලිටිස් අමතරව දෙන කෑම බීම වෙන්න පුළුවන්, ලගේජස් ගෙනියන්න පුළුවන්, ධාරිතාවය වෙන්න පුළුවන්. ඒව ගොඩක් අඩුයි.
අර මේන් දේ තමයි ටාගට් කරන්නේ. දැන් ටාටා නැනෝ වාහනේ ඒගොල්ලෝ ෆෝකස් කරන්නේ යන්නේ එක කොහොම හරි අර වාහනේ යන එක පුළුවන්. ඒක තමයි ෆෝකස් කරන්නේ. ඒතර ඒ වගේ. මේ වගේ එක්සැම්පල්ස් ගොඩක් ගන්න පුළුවන්. මැක්ඩොනල්ඩ්ස් උනත් වෙන්න පුළුවන්, IKEA වෙන්න පුළුවන්, ගොඩක් ඒවා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගමු sources of cost advantages. කියන්නේ මොන වගේ මූලාශ්‍ර වලින්ද අපිට පුළුවන් cost leadership strategy එකට යන්න. නැත්නම් අපිට කියන්න පුළුවන් අපි cost leadership strategy එකට යන්න නම් අපිට මොනවද තියෙන්න ඕනේ දේවල්. කියන්නේ මොන වගේ දේවල් හරහාත් අපිට මේ පිරිවැය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මේන් දෙයක් තමයි ළම ස්කේල්. අපි කියන economies of scale. අපි A level වලට ඉක්වනට ඉගෙනගෙන තියෙන මොකද්ද? economies of scale. නේද? පරිමාණුකූල පිරිමැස අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒතර ඒකදී අපි කතා කරන්නේ මොකක්ද? අපි කතා කරන්නේ ආයතනයක නිෂ්පාදනය ධාරිතාවයේ ක්‍රමයෙන් වැඩි වෙන්න මොකද්ද ළමයි වෙන්නේ? ධාරිතාවය වැඩි වෙන්න ඒගොල්ලන්ගේ ෆික්ස් කොස්ට් එකේ වෙනසක් නැහැ. අපි කියන ස්ථාවර පිරිවැය වෙනසක් නැහැ. නිෂ්පාදන ධාරිතාවය වැඩි වීම නිසා අඛණ්ඩව නිෂ්පාදනය වැඩි කරනකොට ඒකකයක ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. නැත්නම් ඒකකයේ මුළු පිරිවැය නිසා අඩු වෙන්න ගන්නවා දිගු කාලයේදී. ඒ නිසා මොකද්ද වෙන්නේ? යාට පුළුවන් වෙනවා අඩු කොස්ට් එකකට භාණ්ඩය මාකට් එකට දාන්න. තමයි economies of scale කියලා කියන්නේ. තමයි Amazon example එක ගත්තොත් එයාගේ ඒ ගතිගුණේ අනිවාර්යයෙන්ම තියෙනවා. එතන පොඩි අලුතෙන් එන වෙළඳ පොළට මාකට් එකට එන ඔන්ලයින් භාණ්ඩ ඩිලිවර් කරන කෙනෙක්ට ඒවයි කෙනෙක් එක්ක කම්පීට් කරන්න හරි අමාරුයි. මොකද අර large scale. large scale වුණාම යාට ගොඩක් support එකක් තියෙනවා. යාට ලොකු power එකක් තියෙනවා influence කරන්න. දැන් අපි ගත්තොත් ළමයි දැන් නිකන් හිතන්න පොඩි බිස්නස් එකක් ගිහිල්ලා බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියොත් එහෙම ඒ වගේ කෙනෙක්ට බැංක් එකෙන් සලකන විදියයි ලොකු බිස්නස් එකක් ගිහිල්ලා ලෝන් එකක් ඉල්ලුවොත් යන්න ඕනේ නැහැ ලෝන් ඉල්ලන්න. ඒගොල්ලන්ට බැංකුවේ කතා කරලා තමයි ලෝන් දෙන්නේ අඩු රේට් එකකට. නමුත් පොඩි බිස්නස් වලට එහෙම නැහැ. ඒතර යා ලෝන් එකක් ඉල්ලන්න ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ගොඩාක් ලිපි ලේඛන ඉදිරිපත් කරන්න වෙනවා, අස්තියාදු වෙන්න වෙනවා. ඊට පස්සේ ගොඩක් ඇප තියන්න වෙනවා. එහෙනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ලොකු ඉන්ට්‍රස්ට් රේට් එකකට තමයි ලෝන් එක හම්බ වෙන්නේ. ඒතර ඒ විදිහට අර ලොකු කම්පියුටර් කෙනෙක්ට වගේ ස්කේල් එක වැඩි වුණාම ඔයාට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් හැකියාව වැඩි. රෝ මැටීරියල්ස් වලට ඔයාට ගොඩක් ඩිස්කවුන්ට්ස් වලට ගන්න පුළුවන්. මොකද ගොඩක් බල්ක් පර්චේස් කරනවා. හරිනේ. ඊට පස්සේ ගත්තොත් ළමයි දෙවෙනි එක එක්ස්පීරියන්ස් එක. මේකත් වැදගත්. එක්ස්පීරියන්ස් එක කියන්නේ ළමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් මැනේජ්මන්ට් එක එක්ස්පීරියන්ස් වැඩි වෙනකොට අපි ඔක A level කාලේ ඉගෙන ගත්තා ළමයි කලමනාකරන පිරිමැසුම් කියලා. කියන්නේ අර මැනේජ්මන්ට් එකේ එක්ස්පීරියන්ස් වැඩි වෙනකොට එම්ප්ලොයිස් ලගේ එක්ස්පීරියන්ස් වැඩි වෙන්න ඒගොල්ලෝ හොයා ගන්නවා කොහොමද අපි කලින් නිපදෙව්වට වඩා අඩු කාලයකින් අඩු වියදමකින් කොහොමද ප්‍රොඩක්ට් එකක් හදන්නේ කියලා. දැන් අපි ගත්තොත් Ford motor company වල ඒගොල්ලන්ගේ පසුකාලීන ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජිස් දියුණු වුණා. ඒවත් එක්ක ඒගොල්ලන්ට පුළුවන් වුණා මොකද්ද කරන්න? ඉස්සර පැය 10කට 12කට වඩා ගිය ප්‍රොඩක්ට් එකක් ජෙනරේට් කරන ටයිම් එක පැය 6කට වගේ අඩු කරගන්න පුළුවන් වුණා. ඒතර ඒ වගේ අර එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපිට ලර්නින් කර්ව් ඉෆෙක්ට් එකක් තියෙනවා නේද? අර ලර්නින් එක වැඩි වෙන්න හොයාගන්න පුළුවන් වෙනවා අඩු කාලෙකින් කොහොමද ඒ වැඩේ ඉවර කරන්න කියලා. නේද? ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් අර එක ශ්‍රමිකයෙක් එකම කාර්යයක යෙදවීමෙන් විශේෂීකරණයක් ලබනවා කියලා. ඒත් ඒ වගේ. දැන් මේ මෙතන එක්ස්පීරියන්ස් එක විශේෂයෙන්ම ළමයි මැනේජ්මන්ට් එක වෙන්න පුළුවන්. ඒක නිසා අපි සමහර ලාවට දකිනවා දැන් අපි තුමු කම්පැනි එක හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා, පරිණත කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ රිටයර් වුණාට පස්සේ කම්පැනි ගොඩක් අමාරුයි අර ඒ තිබ්බ වාසිය පවත්ව ගන්න. ඒ මොකද අර එක්ස්පීරියන්ස් එකෙන් ඒගොල්ලෝ දීපු දේ නිසා. හරිනේ. ඊට පස්සේ කැපැසිටි යුටිලයිසේෂන්. මේ කැපැසිටි යුටිලයිසේෂන් කියන්නේ ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් වලට සම්බන්ධයි අනිවාර්යයෙන්ම. දැන් කැපැසිටි යුටිලයිසේෂන් කියන ළමයි අනිවාර්යයෙන්ම ගත්තොත් එහෙම දැන් සමහර රිසෝසස් තියෙනවා. ඒ රිසෝසස් අපි පාවිච්චි කරනකොට ඒකේ ධාරිතාවය කීය වුණත් අපේ කොස්ට් එක එකයි. හරිද? දැන් අපි හිතමු ඔයා අවන් එකක් පාවිච්චි කරනවා කියලා. ප්‍රොඩක්ට් එකක් හදන්න මොකක් හරි බේකරි එක වෙන්න පුළුවන්. ඒ අවන් එක ක්‍රියාත්මක කරන්න මෙහෙයවන්න යන කොස්ට් එක ඉලෙක්ට්‍රිසිටි වෙන්න පුළුවන්, අනිකුත් පිරිවැය වෙන්න පුළුවන්. එකම ගාන අවන් එකේ ධාරිතාවෙන් සම්පූර්ණ ඒවා එකවර භාවිතා කරත් අඩුවෙන් භාවිතා කරත්. ඒක නිෂ්පාදනය විතරක් නෙමෙයි නමයි ඩිස්ට්‍රිබියුෂන් එකේදී බලපානවා. සමහර ලාවට ඩිස්ට්‍රිබියුෂන් වෙහිකල් එකක් පාවිච්චි කරලා ඩිස්ට්‍රිබියුට් කරද්දී ඒ ඩිස්ට්‍රිබියුෂන් වෙහිකල් එකේ ෆුලි යුටිලයිස් කරත් එහෙම නැත්නම් අඩුවෙන් යුටිලයිස් කරත් ඒකේ ගමන් වියදම එකයි. ඒක නිසා තමයි මම කිව්වා මතකද දනේවට අර අපි කිව්වේ අර බිස්නසස් අපිට පුළුවන් කියලා කම්ප්ලිමෙන්ටරි ප්‍රොඩක්ට්ස් හදන බිස්නස් එක එකතු වෙන්න, සමාන ප්‍රොඩක්ට්ස් හදන බිස්නස් එක එකතු වෙන්න, අපි කර බිස්නස් සෙග්මන්ට්ස් අතර හදනවා කියලා අපි කිව්වේ රිලේෂන්ෂිප් එකක්, සිනර්ජිස්ටික් බෙනිෆිට්ස් ගන්නවා කියලා. ඒක අපි කරන්නේ දැන් අපි ගාව බිස්නස් යුනිට්ස් 3-4ක් තියෙනවා. ඒ 3-4ෙන්ම ඩිස්ට්‍රිබියුට් කරන්නේ එකම channel එකකට. එකම outlets වලට. එhmenan අපි පාවිච්චි කරනවා එකම distribution vehicle ඒවට.
ඒතර වෙන දේ තමයි අපිට ඩෙලිවරි වෙහිකල් එකේ කොස්ට් එක එකයි. හැබැයි දැන් වැඩිපුර යුනිට්ස් ගානක් හුවමාරු කරනවා. නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? කොස්ට් එක අඩු වෙනවා. ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක අඩු වෙනවා. ඒතකොට ඒ විදිහට කැපැසිටි යුටිලයිසේෂන් හරහා අපේ තියෙන කැපැසිටි එක හොඳින් භාවිතා කිරීම හරහා අපිට පුළුවන්කම ලැබෙනවා කොස්ට් එක අඩු කරගන්න. හතරවෙනි ප්‍රොඩක්ට් ඩිසයින් නැත්නම් ප්‍රොසෙස් ෆිට්. දැන් අපි ගත්තොත් ළමයි එක්සැම්පල් එකක් විදිහට ප්‍රොඩක්ට් ඩිසයින් එකට ටාටා නැනෝ වෙහිකල් එක. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලට මතක ඇති මේ අර අපි ළඟදී දැක්කේ වෙහිකල් එක කිවිඩ් එක නේද? ඒතර මේ වෙහිකල් එක ජෙනරේට් කරන කෙනෙක් ටාටා නැනෝ උනත් එහෙමයි. ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අර අඩු ආදායම් ලාභීන්ට යම් මට්ටමේ වෙහිකල් එකක් නිර්මාණය කරන්න ඒගොල්ලන්ට ඇෆෝඩ් කරන්න පුළුවන් ප්‍රයිස් එකකට. ගෙවන්න පුළුවන් ගානට මෙන්න මේ ගානට වෙහිකල් එක හදලා දෙන්න කියලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒතර එතනදී අර හොඳම රෝද නෙමෙයි යන්න පුළුවන් මට්ටමේ රෝද. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම එකේ ලොකු පහසුකම් නැති වෙන්න පුළුවන්. ඇතුලේ ඉඩ කඩ ගොඩක් අඩුයි. ලොකු AC වුණත් හරි අමාරුයි යන්න ටිකක් අමාරුවෙන් තමයි යන්නේ වාහනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම එකේ එයා බෑග්ස් උනත් අර හොඳ වාහනයක තරම් ක්වොලිටි නැති වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය සමහර අය වාට මතක ඇති කිව්වා අර කිවිඩ් කියලා ආපු වෙහිකල් එකේ රෝදවල තියෙන්නේ අපි කිව්වා ඒකේ ඇන කිහිපයකින් විතරයි හයි කරලා තියෙන එක අවදානම් සහගතයි අනම් මනම් කියලා ගොඩක් එක දේවල් කිව්වනේ. එතකොට මේ ඒ හැමදේම කරලා තියෙන ළමයි ඒ ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක ඒ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරපු විදියෙන් කොස්ට් එක අඩු කරලා තියෙනවා ඒගොල්ලෝ හැමතැනින්ම. හරිද? ඒතර ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක පාවිච්චි කරලා තියෙනවා කොස්ට් එක අඩු කරන්න. සමහර ඒ වගේ වෙහිකල්ස් වල දකින්න ඇති වයිපර්ස් නැහැ. කියන්නේ වැස්සකට මේ කරන වයිපර්ස් නැහැ. ඒකනොත් කරලා දෙන කොස්ට් එක අඩු කරන එක. ඒ විදියට ප්‍රොඩක්ට් ඩිසයින් එකට ප්‍රොසෙස් එකකින් ප්‍රොසෙස් ෆිට් එකකින් ඒ කියන්නේ ප්‍රොසෙස් එක හරහා ගොඩක් දේවල් කරන්න පුළුවන් ළමයි. දැන් අපි දකිනවා ලෝකේ දැනට තියෙන ගොඩක් කම්පැනිස් යනවා මෙන්න මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ අපි ගත්තොත් ඒගොල්ලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න සමහර ලාවට ඒගොල්ලන්ගේ මැටීරියල් සප්ලයර්ස්ලව ඒගොල්ලන්ගේ ප්‍රෙමිස් එක ඇතුලේ හදලා දෙනවා. ඒ කියන්නේ දැන් සමහර ලාවල් අපි දකිනවා ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකේ ප්‍රොඩක්ෂන් එක කරන අවටම සප්ලයර්ටත් වෙනම තැනක් වෙන් කරනවා. සප්ලයි එතන ඉඳන් රෝ මැටීරියල් සප්ලයි කරනවා. එතකොට ප්‍රොසෙස් එක ඉක්මනට වෙනවා. එතකොට කාලය අඩුයි. ඩෙලිවරි කොස්ට් එක අඩුයි. ඒ වගේ. ඊටසේ ගත්තොත් එහෙනම් ප්‍රොසෙස් එක වැඩි දියුණු කරන්න ගොඩක් ප්‍රොසෙස් ඔටෝමේෂන් කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ අලුත් ටෙක්නොලොජිස් එක්ක අර HR ඕනකම තියෙන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීම අඩු කරලා මැෂින්ස් වල දායකත්වය වැඩි කරලා ප්‍රොසෙස් ඉම්ප්‍රූව්මන්ට්ස් කරනවා. ඊට පස්සේ ලොකේෂන් උත් වැදගත් ළමයි. ඒක විදිහට කීපයකට වැදගත් වෙන්න පුළුවන්. එකක් තමයි සමහර වෙලාවට ඔයා ලොකේට් කරනවා ඔයාගේ මැනුෆැක්චරින් ප්ලාන්ට් එක වෙන්න පුළුවන්, ඔයාගේ ෆැක්ටරි එක වෙන්න පුළුවන් අර රෝ මැටීරියල් සප්ලයර්ස්ලාට ගොඩක් ළඟ තැනක. අර මම කිව්වේ අපි සප්ලයර්ස්ලාව ගෙනත් තියා ගන්නවා කියලා අපේ ආවටම එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම නැත්නම් ඒකට ගොඩක් වෙලාවට ගත්තොත් ඔය මේ Toyota වගේ කම්පැනිස් ගොඩක් වෙලාවට එහෙම කරනවා. just in time වගේ ඒවට යනකොට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට එහෙම කරන්න වෙනවා. සහ අනිත් එක තමයි ඔයාගේ එක පැත්තක් අනිත් එක තමයි ඔයාගේ ඩිලිවරි කරන්න ගියාම ඔයාගේ ෆැක්ටරි එක හදන්නේ සේල්ස් වලට ළඟ තැනක. හරිද? නැත්නම් අපි ගත්තොත් එක්ස්පෝර්ට් කරන්න නම් අර මම කලිනුත් කතා කරා මතක ඇති ජපානයේ ගොඩක් වෙලාවට ගොඩක් අය ෆැක්ටරිස් හදන්නේ හාබ් එකට ආසන්නේ. මොකද එක්ස්පෝර්ට් කරන්න ළඟයි. ඩෙලිවරි කොස්ට් එක අඩු වෙනවා එතකොට. සමහර ලාවට ඔයා ගෙනගෙන තියෙනවා අර අපි කතා කරා ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකේ ගෙනගෙන තියෙනවා ලොකේෂන් ප්ලෑනින්. එතනදී අපි කතා කරලා තියෙනවා ළමයි දැන් සමහර ඕගනයිසේෂන්ස් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් කීල්ස් වෙන්න පුළුවන්, කාගීල්ස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රටවටේම අවුට්ලට්ස් ගොඩක් තියෙනවා. හරිද? රටවටේම අවුට්ලට්ස් ගොඩක් තියෙනවා. ඒතකොට මේ අවුට්ලට්ස් ගොඩට ඒගොල්ලෝ ඩිස්ට්‍රිබියුට් කරන්න පාවිච්චි කරන්නේ එක වෙයාහවුස් එකකින් වෙන්න පුළුවන් නේද? දැන් මේ අවුට්ලට්ස් රටවටේ ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම එකටම බාන් ඩිස්ට්‍රිබියුට් කරන්න සමහර ලාවට එක නැත්නම් කිහිපයක් බලන්න ගොඩක් ඇති අනිවාර්යයෙන්ම. වෙයාහවුස් එක නැත්නම් වෙයාහවුස් කියලා කියන්නේ ස්ටෝර්ස් එක ලොකේෂන් එකකින් තමයි ගොඩක් වෙලාවට අපි හිතමු බෙදාහරින්නේ එහෙම කියලා හිතමුකෝ. සමහරට කිහිපයක් තියෙන පුළුවන් අනිවාර්යයෙන්ම. ඒතර අපි ලොකේෂන් ප්ලෑනින් වල ඉගෙන ගත්තා කොහොමද අපි මේ සෙන්ට්‍රල් ස්ටෝර්ස් එක ලොකේට් කරන්නේ අර කියන අවුට්ලට්ස් ඔක්කොටම ගැලපෙන විදියට ඔප්ටිමයිස් වෙන විදියට. හරිද? එහෙනම් අපි හිතමු ඔයාගේ අවුට්ලට්ස් තියෙනවා කොළඹ. යාපනයේ තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එimhe ගාල්ලේ තියෙනවා. කුරුණෑගල තියෙනවා. මාතර තියෙනවා හැමතැනම තියෙනවා. ඒතර ඔය ලොකේෂන්ස් ටික හැමතැනටම
ඩිලිවර් කරගන්න පුළුවන් වෙන විදියට සහ ඩිලිවරි කොස්ට් එක අවම වෙන විදියට ඔයා කොහොමද ඔයාගේ ස්ටෝර් එක ලොකේට් කරන්නේ? දැන් ඒ ස්ටෝර් එක ළමයි යාපනයේ ලොකේට් කරලා හරියන්නේ නැහනේ. නේද? කොළඹම ලොකේට් කරලා හරියන්නේ නැහැ. අර හැම තැනකටම දුර මිනිමම් වෙන විදියට ලොකේට් කරන්න ඕනේ. ලොකේෂන් ප්ලෑනින් කියන එක වැදගත්. කොස්ට් එක අඩු කරගන්න පුළුවන් අපිට. හරිනේ. ඒක දෙයක්. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන්. දැන් මේ ඉන්ටිග්‍රේෂන් කියන එකත් වැදගත් ලා මතකයි අපි කතා කළා බෑක්වර්ඩ් ඇන්ඩ් ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන් කියලා. ඒ කියන්නේ අපේ වැලියු නෙට්වර්ක් එක ඇතුලේ අපේ සප්ලයර්ස් ලගේ පැත්ත සහ කස්ටමර් ඩිලිවර් කරන පැත්ත. මේ පැති දෙක අපි ඉන්ටිග්‍රේට් කරනවා. හරිද? මේ එක පැත්තක් එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ළමයි එක විදිහට අපි ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ මම කතා කරා horizontal and vertical integration. දැන් මේ කතා කරන්නේ vertical වල backward and forward. ඒ කියන්නේ අපිට පුළුවන් සමහර වෙලාවට අපේ සප්ලයර්ස්ලා අපි මිලදී ගන්න අපි raw materials ගන්න සප්ලයර්ස් ලගෙන් ගන්නවට වඩා අපිට ලාභ වෙන්න පුළුවන් අපි මේක හදාගන්න එක. සමහරලාට කීල්ස් වලට ලාභ වෙන්න පුළුවන් ගොවියන්ගෙන් එළවලු ගන්න නැතුව ඒගොල්ලන්ගේ වතු වල හදන එක එළවලු. හරිද? දැන් ඊළඟට ගත්තොත් එහෙම ළමයි දැන් ගොඩක් වෙලාවට කම්පැනිස් යන අවුට්සෝසින් ස්ට්‍රැටජිස් වලට. ඒකත් මේකෙන් පාර්ට් එකක්. එහෙනම් අපිට සමහර වෙලාවට ඉන් හවුස් අපි raw material එක හදා ගන්නවා. හදා ගන්නට වඩා ලාභ වෙන්න පුළුවන් එළියෙන් ගන්න එක. ඔයා දකින්න ගොඩක් වෙලාවට කම්පැනිස් වල කෝල් සෙන්ටර් සර්විසස් කස්ටමර් කියා ගොඩක් ඒවා අවුට්සෝස් කරනවා. සතොසේ ඒගොල්ලන්ගේ ඔන්ලයින් බාඩ එක අරගන්න එක අවුට්සෝස් කරලා තියෙන්නේ. බෙල් ඇඩ්වාන්ටේජ් වලට. ඒත් ඒ විදිහට අවුට්සෝසින් ඊට පස්සේ ගත්ත ඩිලිවරි කරන්න ගියාම අපිම ඩිලිවර් කරනවද? එහෙම නැත්නම් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් කරා ඩිලිවර් කරනවද? අපේ අවුට්ලට්ස් වලද අපි විකුණන්නේ? වෙන කෙනෙක්ගේ අවුට්ලට්ස් වලද විකුණන්නේ? ඒත් මේ දේවල් හරහා කොස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් KFC වලට ගත්තොත් KFC වලට ඒගොල්ලන්ගේම ඩිලිවරි එකෙන් ඩිලිවර් කරනකොට වෙන කොස්ට් එකට වඩා සමහර ලාවට පික්මී හෝ ඌබර් හරහා ඒගොල්ලෝ කරන එකට කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒක කොස්ට් එක අඩු කරගන්න පුළුවන් ඉන්ටිග්‍රේෂන් හරහා. දැන් අනිත් පැත්ත මෙහෙම වෙන්නත් පුළුවන් ළමයි. දැන් අපි දකිනවා සමහර එක්සැම්පල්ස් ගත්තොත් PG කම්පැනි ඇක්වයර් කරා Gillette. ඒතර ඒ කියන්නේ ඒ වගේ එක්සැම්පල්ස්. දැන් අපි ගත්තොත් එමු උදාහරණයක් හිතන්න ළමයි. එක කම්පැනියක් තියෙනවා කියලා හිතන්න. ඒගොල්ලෝ හදන්නේ අපි හිතමු මිල්ක් කිරි හදන්නේ. හරිද? ඒතර කිරි හදන කම්පැනියක් තියෙනවා. ඒ වගේම තව හිතන්න තව කම්පැනියක් තියෙනවා චීස් හදන කම්පැනියක්. හරිද? මේ කිරි හදන කම්පැනිය අර චීස් හදන කම්පැනිය ඇක්වයර් කරොත් ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් ඒ ඉන්ටිග්‍රේෂන් vertical integration ඒක හරහා පුළුවන් කොස්ට් එක අඩු කරගන්න. ඒ කොහොමද? මොකද චීස් හදන්න කිරි හදන්න දෙකටම පාවිච්චි කරන්නේ මොනවද? එකම වගේම raw materials. ගොඩක් වෙලාවට ඉන්ලයින් යනවා. ඒගොල්ලන්ගේ දෙගොල්ලන්ගේ මාකට් එක ගොඩක් දුරට එකයි. ඩිලිවරි channels ගොඩක් වෙලාවට සමානයි. කොස්ට් එක අඩු කරගන්න පුළුවන් ඒ හරහා. procurement and purchasing ඊළඟට. දැන් ළමයි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම purchasing පැත්තට ගියොත් එහෙම ඒකට බලපානවා ඔයාගේ තියෙන bargaining power එක. කියන්නේ ඔයා සප්ලයි කෙනෙක් විදිහට ඔයාට කොච්චර power එකක් තියෙනවද bargain කරන්න කියලා. හරිද? ඔයා product producer විදිහට ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද suppliers වලට බලපෑම් කරන්න. සමහර ලාට ගත්තොත් companies ගොඩක් ලොකු නැහැ. පොඩි companies. scale එක අඩුයි. එහෙම වුණාම ඔයාට බෑ අර සප්ලයිර් ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න. දැන් උදාහරණයක් ශ්‍රී ලංකාව ගන්න. ශ්‍රී ලංකාවට ලෝක මාකට් කියන්නේ වර්ල්ඩ් මාකට් එකේ ලොකු තැනක් නැහැනේ. අපි පොඩි පර්චේසර් කෙනෙක්. ඉතින් අපිට ලෝක වෙළඳපොලේ පවතින මිලට මිලදී ගන්නව හැරෙන්න ඒක වෙනස් කරන්න ලොකු හැකියාවක් තියනවද? හැකියාවක් නැහැ. හැබැයි procurement වලින් අපිට වාසියක් ගන්න පුළුවන් අපේ purchasing power එක වැඩි නා. අපි bargaining power එක ගොඩක් වැඩි නා. ළමයි මෙන්න මේ වගේ ගොඩක් sources තියෙනවා අපිට cost advantages ගන්න පුළුවන්. cost leadership strategy එකත් අනුගමනය කරන කෙනෙක්ට මෙන්න මේවා වැදගත්. economies of scale, experience එක, capacity utilization, product design or process design එක වෙන්න පුළුවන්, location, integration and procurement and purchasing. හරි. ඊළඟට කතා කරමු මේ value chain එක කොහොමද බලපාන්නේ? සහ නැත්නම් value network එක කොහොමද බලපාන්නේ cost leadership strategy එකට? ළමයි මේක අපිට කතා කරන්න අධ්‍යයන තුනක් යටතේ එකක් තමයි absolute value chain analysis. අනිත් එක අපි කියනවා comparative value chain analysis. අනිත් එක value network analysis. absolute value chain analysis කියලා කියන්නේ මෙහෙම. දැන් අපි දන්නවා කම්පැනි එක තියෙනවානේ value chain එකක්. නේද? අර මයිකල් පෝටර් ඉන්ට්‍රොඩියුස් කරේ value chain analysis කියලා. මතක ඇති මෙන්න මේ වගේ හැඩයක් තියෙන ආකෘතියක්. මේක අපි වෙන් කරා කොටස් දෙකකට. නේද? primary activities and supportive activities විදියට. අපි කතා කරා primary activities විදියට මොනවද ළමයි? inbound logistics, raw materials ගන්න එක. ඊට පස්සේ operation කියන්නේ raw materials අර අවසාන ප්‍රොඩක්ට් එක බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය. outbound logistics ඒ හදපු ප්‍රොඩක්ට් එක කස්ටමර් ඩිලිවර් කරන එක. marketing and sales
අපි කොහොමද අපේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්නේ? සේල් එක කරන විදිය. ඊට පස්සේ ගත්තොත් එහෙම ආෆ්ටර් සේල් සර්විසස්. සේල් එකෙන් පස්සේ කස්ටමර්ට සර්විස් ප්‍රොවයිඩ් කරන එක. තමයි අපි කව ප්‍රයිමරි ඇක්ටිවිටීස්. අපි කතා කරා ඊළඟට මොනවද? සපෝටිව් ඇක්ටිවිටීස් මොනවද? HR වෙන්න පුළුවන්, ටෙක්නොලොජි වෙන්න පුළුවන්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම ප්‍රොකියුමන්ට් වෙන්න පුළුවන් ඒ වගේ. එතකොට ළමයි මේ වැලියු චේන් එක අපි හරියට ඇනලයිස් කරොත් කම්පැනි එකට පුළුවන් වෙනවා මේ වැලියු චේන් එකේ තියෙන එක එක ඇක්ටිවිටීස් වෙන වෙනම අරගෙන කොස්ට් එක අඩු කරගන්න. උදාහරණයක් හිතන්න අපි හිතමු අපි සපත්තු මහනවා. සපත්තු හදන්නේ. සපත්තු හදන අවශ්‍ය කරන ලේස් එක අපි බලනවා අපි දැනට අපි හදා ගන්නවා. අපි ප්‍රොඩියුස් කරනවා. ඒ නැතුව අපිට ඕන නම් පුළුවන් ඒක අවුට්සෝස් කරන්න. අපි බලනවා ඒක අපිට පුළුවන් කොස්ට් එක අඩු කරගන්න ඒ හරහා කියලා. එහෙනම් අපි අතුලේ හදන එකද අපිට අවාසි නැත්නම් එළියෙන් ගන්න එකද වාසි? ඒ ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස්. ඊට පස්සේ ඔපරේෂන්ස්. ඔපරේෂන්ස් වලට ගොඩක් වැදගත් වෙන ළමයි ඔපරේෂනල් ටෙක්නොලොජි එක, ඔපරේෂනල් ප්‍රොසෙස් එක. මේ ප්‍රොසෙස් එක කොහොමද යන්නේ? අපි මොන වගේ ටෙක්නොලොජි එකද පාවිච්චි කරන්නේ? අපි වැඩිපුර පාවිච්චි කරන්නේ මැෂින්ස්ද නැත්නම් HRද? ඒතර ප්‍රොසෙස් එක ඉම්ප්‍රූව් කරලා අපිට පුළුවන් මොකක් කරන්නද? කොස්ට් එක අඩු කරගන්න. අවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස්. ඒ කියන්නේ බාණ්ඩේ කස්ටමර්ට ඩිලිවර් කරන එක. අපිට බලන්න පුළුවන් ඩිලිවරි වලදී අපි අපේම අවුට්ලට් හරහා විකුණන එකද අපිට කොස්ට් එක අඩු වෙන්නේ නැත්නම් තර්ඩ් පාටි හරහා විකුණන එකෙන්ද කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට. තව අපිට සපෝටිව් ඇක්ටිවිටීස් වලින්ද පුළුවන්. අපි ගත්තොත් එහෙම HR. දැන් ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම මැක්ඩොනල්ඩ්ස් වගේ කම්පැනි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන ළමයි එක්ස්පීරියන්ස් ලේබර් වලට වඩා ඉන්එක්ස්පීරියන්ස් ලේබර්. දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඔය IKEA වගේ කම්පැනි වුණත් ඒගොල්ලෝ ගොඩක් සංවර්ධන වෙමින් පවතින රටවල ශ්‍රමය ගන්නවා. මොකද ඒතර ශ්‍රමය අඩුවට ගන්න පුළුවන් නේ. ඒතර කොස්ට් එක අඩු කර ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම මම කිව්වා වගේ ළමයි ටෙක්නොලොජි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වෙන්න පුළුවන්. කම්පැනි තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටිස්. සමහර ලාවට හිතන්න කම්පැනියක් අපි කරගෙන යන්නේ අපි අපේ බිල්ඩින්ග්ස් වලද එහෙම නැත්නම් ලීස් එකට කුලියට ගත්ත බිල්ඩින්ග්ස් වලද. ඒ ඩිසිෂන් එක මගිනුත් අපිට පුළුවන් කොස්ට් එක අඩු කරගන්න. මොකද්ද පිරිවේ අඩුම. ඒ වගේ කම්පැනි වැලියු චේන් එක දැනට පවතින වැලියු චේන් එක ඇනලයිස් කරලා අපිට බලන්න පුළුවන් කොස්ට් එක අඩු කරගන්න විදි. අපිට බලන්න කම්පැරටිව් වැලියු චේන් ඇනලිසිස්. ඒ කියන්නේ අපි අපේ වැලියු චේන් එක බලනවා කම්පෙයාර් කරනවා කම්පෙයාරබල් ෆර්ම්ස් එක්ක, රයිවල් ෆර්ම්ස් එක්ක. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන් කොස්ට් එක අඩු කරගෙන තියෙන්නේ? ඒගොල්ලෝ මොන ඒරියාස් වලින්ද ඒගොල්ලෝ ફોකස් කරලා තියෙන්නේ? ඒගොල්ලෝ මැටීරියල්ස් පර්චේස් කරනවද නැත්නම් ඒගොල්ලෝම හදා ගන්නවද? ඒගොල්ලෝම ඩිලිවර් කරනවද නැත්නම් ඒගොල්ලෝ වෙන කාකට හරි තර්ඩ් පාර්ටි එකට දීලා ඩිලිවර් කරන්නේ? ඒතර ඒ වගේ. ඒතර අපිට බලන්න පුළුවන් ළමයි ඔකට ගොඩක් වෙලාවට පාදක වෙන ළමයි බෙන්ච්මාර්කින්. ඒ කියන්නේ ගත්තොත් එහෙම අපි ફોකස් කරගන්නවා ආදර්ශයට ගන්නවා අපි බෙන්ච්මාර්ක් කරගන්නවා එක සප්ලයර් කෙනෙක්, එක ප්‍රොඩියුසර් කෙනෙක්, අපි වගේම කෙනෙක්ව. ඒතර යා කොස්ට් එක කොහොමද අඩු කරගත්තේ? එයාගේ වැලියු චේන් එක කොහොමද? ඒක අපිට ආදර්ශයට ගන්න පුළුවන්. දැන් වැලියු නෙට්වර්ක් ඇනලිසිස්. වැලියු නෙට්වර්ක් කිව්වේ ළමයි මාර කලින් කියපු එක. ඒ කියන්නේ අපි එක්ස්ටර්නල් පාටිස් අතරම ගත්තොත්. කියන්නේ බිස්නස් එකෙන් අවුට්සයිඩ් සප්ලයර්ස්ලා වෙන්න පුළුවන්. කස්ටමර්ස්ලාගේ පැත්ත, ඩිලිවරි පැත්ත වෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ළමයි ඔයා හිතන්න පාන් හදනවා කියලා. පාන් හදනකොට එකට පාන් පිටි එකව කාගෙන්ද ගන්නෙ? එයා ඒව කාගෙන්ද ගන්නෙ? ඊට පස්සේ ගත්තොත් එහෙම අපිට සීනි ඕන නම් සීනි අපි කාගෙන්ද ගන්න? අතරමැදියකින් ගන්න. එයා ඒව ගන්නෙ ප්‍රොඩියුසර්ගෙන්. ඒතර ඒ විදිහට අපි බලනවා ඇනලයිස් කරනවා වැලියු නෙට්වර්ක් එක. අපි බලනවා මම කලින් කිව්වා වගේම බෑක්වර්ඩ් ඇන්ඩ් ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් අපි හදන භාණ්ඩයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පිටින් ගන්නව වෙනකොට ඕන අපිටම හදා ගන්න පුළුවන්. ඉන්ටිග්‍රේට් කරනවා. එහෙම නැත්නම් අපි විකුණන භාණ්ඩය විකුණනකොට ඒක අපිට පුළුවන් තර්ඩ් පාර්ටි තම වෙන කාගේ හරි ඩිස්ට්‍රිබියුෂන් වෙහිකල් වල යවන්න නැතුව අපේම වෙහිකල් වල යවන්න. අපේ අවුට්ලට් එක විකුණන්න. ඒතර මේ විදිහට වැලියු නෙට්වර්ක් එක අපිට ඇනලයිස් කරන්න පුළුවන්. ඒ හරහත් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. මේ කොස්ට් එක අඩු කරගන්න ගොඩක් වැදගත් තමයි වැලියු චේන් and වැලියු නෙට්වර්ක් ඇනලිසිස්. හරි. කොස්ට් ලීඩර්ෂිප් වල අන්තිම පාර්ට් එක. Cost leadership can be effective when මොන වගේ අවස්ථාවලද cost leadership කියන එක වඩා සාර්ථක වෙන්නේ, වැදගත් වෙන්නේ. එකක් price competition among rivals is vigorous. ඒ කියන්නේ
ගොඩක් වෙලාවට අපේ මාකට් එකේ සප්ලයර්ස්ලා හැමෝම කම්පීට් කරන්නේ මොකක් පාවිච්චි කළාද? කොස්ට් එක පාවිච්චි කරලා. කස්ටමර්ස්ලාගේ අපේක්ෂාවත් මොකද්ද? කොස්ට් එක අඩු වීම. එහෙමනම් අපි මේ වගේ අවස්ථාවක ඩිෆරන්ෂියේෂන් වලට යාමෙන් ලොකු තේරුමක් වෙන්නේ නැහැ. ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත් පමුණුවේ. ඔයා ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩයක් දානවා නම් එතනදී වැදගත් වෙන්නේ ක්වොලිටි එක වැදගත්. ඒක හරි. නමුත් එතනදී කම්පිටිෂන් එක වෙන්නේ මොකක් මතද ගොඩක් වෙලාවට? කොස්ට් එක මත. අඩුම පිරිවැයට. හරිනේ. ඒක එක අවස්ථාවක්. ඊට මොකද්ද? rivals products are identical and supplies are readily available. ඒ කියන්නේ මේ මාකට් එකේ ගොඩක් වෙලාවට විකිනෙන ළමයි identical products. products වල සර්ව සමයි. අපි අර කතා කරේ මතකද ඔයාට ඒ ලෙවල් කතා කරේ පූර්ණ තරංකාරී වෙනදපොළ. ඒ වගේ. products වල ලොකු වෙනසක් නැහැ. ඒ වගේම ඕනතරම් products තියෙනවා මාකට් එකේ. suppliers ලා ගොඩක් ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම සහල් වෙළඳපොළ. ඊට ගත්තොත් එහෙම අපි හිතමු ඔය එළවලු ගන්නවා කියලා හිතන්නකෝ. ඔය එළවලු ගන්න ගියාට පස්සේ අපි හිතමු ඔයා යනවා පොළට එළවලු ගන්න. පොළට එළවලු ගන්න ගියාට පස්සේ ළමයි ඒ එළවලු වල ඒ එක එක අය විකුණන එළවලු අතර ලොකු වෙනසක් තියෙනවද කියන්නකෝ? නෑනේ. products identical. වෙනසක් නෑ ලොකුවට. ඒතර ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ද සප්ලයර් කෙනෙක් විදියට ඔයාගේ ප්‍රොඩක්ට් එක අනිත්තරට වඩා quality මේකේ මීට වඩා features තියෙනවා එහෙම කියලා වැඩි මිලකට විකුණන්න. හරි අමාරුයි ඒක. ලේසි නැහැ. තේරෙනවා ගෝව විකුණනවා කියලා. ඔයා වගේම ගෝව විකුණන ගොඩක් වෙලෙන්ද ඉන්න පුළුවන්. ඒක කස්ටමර් බලන්නේ කොස්ට් එක අඩු වෙනවා. මොකද එයා දකිනවා මේ කාර්යවල ප්‍රොඩක්ට් එකේ ලොකු වෙනසක් නැති බව. හරි ඒක අවස්ථාව. ඊළඟ there are few ways to achieve differentiation. කියන්නේ ලොකු අවස්ථාවක් නෑ අපිට ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂියේට් කරන්න. හරිද? ලොකු ක්‍රමවේද නැහැ. දැන් අපි ගත්තොත් ළමයි හිතන්න ඔයා විකුණන්නේ අපි හිතමු ඔයා සැමන් විකුණන්නේ. සැමන් හදලා විකුණනවා. ඒක සැමන් හදලා විකුණනකොට සැමන් වල ලොකු වෙනසක් කරන්න අවස්ථාවක් තියනවද? නෑනේ. ලොකු ඉඩකඩක් නෑ. යම් යම් වෙනස්කම් කරනවා වෙනවා. නමුත් ලොකු ඩිෆරන්ෂියේෂන් එකට යන්න අමාරුයි. මාළු විකුණනවා සැමන් වගේ මාළු. මාළු වල ලොකු වෙනසක් කරන්න අමාරුයි. ඊළඟට ගත්තොත් එහෙම අපි හිතමු ඔයා අපි ගත්තොත් එහෙම හාල් විකුණන එකත් ඒ වගේම තමයි ඉතින්. සහල් විකුණනකොට ඒ සහල් වල ඔයා මොන කඩෙන් ගත්තත් ලොකු වෙනසක් තියනවද? නෑනේ. ඒ නිසා ඇත්තටම එහෙම ඩිෆරන්ෂියේෂන් එකක් කරන්න අමාරුයි අපිට. එහෙනම් ඩිෆරන්ෂියේෂන් එකක් කරන්න අමාරුයි නම් ඒ වගේ දෙයකින් ප්‍රයෝජන ලබන්නත් අමාරුයි. ඒ වගේ වෙලාවකට අපිට යන්නේ cost leadership වලට. then most buyers use the product in the same way. කියන්නේ product එක හැමෝම භාවිතා කරන ළමයි එක විදියට. product එකේ විවිධ භාවිතයන් දකින්න අමාරුයි. භාවිතයන් ගොඩක් තියෙනවා නම් ඔන්න අපිට පුළුවන් විවිධ මිල ගණන් වලට විවිධ විදියට විකුණන්න. නමුත් හැමෝම භාවිතා කරන එක විදියට නම් ඒකේ ලොකු විවිධත්වයක් කරන්න බෑ. දැන් උදාහරණයක් හොයාගත්තොත් එහෙම දැන් ගන්නකෝ අපි හිතමු දත් බෙහෙත් ගන්නකෝ. දත් බෙහෙත් කියන එකේ විවිධ භාවිතා නැහැනේ. ඒ ප්‍රොඩක්ට් එක 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 විදිහට යූස් කරනවද? එහෙම නැහැනේ. ඒතර මේ වගේ අවස්ථාවක අර ඩිෆරන්ෂියේෂන් කරන්න අමාරුයි අතරම. يعني විවිධ භාවිතයන් සඳහා අපිට කියවන්න අමාරුයි. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් සමහර ප්‍රොඩක්ට්ස් එහෙම නැහැනේ. දැන් ලැප්ටොප් ගත්තොත් එහෙම එක එකගේ භාවිතාවන් වෙනස්. ඔයා භාවිතා කරන්නේ කැම්පස් එකේ වැඩවලට වෙන්න පුළුවන්. තව කෙනෙක් භාවිතා කරන්නේ මොනවටද? ඔෆිස් එකේ වැඩවලට වෙන්න පුළුවන්. තව කෙනෙක් භාවිතා කරන්නේ එඩිටින් වලට. තව කෙනෙක් භාවිතා කරන්නේ ගේමින් වලට. විවිධ භාවිතාවන් තියෙනවා. ඒ වගේ අවස්ථාවක කොස්ට් එකෙන් ඔයා කම්පීට් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගේමින් ලැප්ටොප් වල ප්‍රයිස් එක ගොඩක් වැඩි. නේද? ලක්ෂ 5කට 6කට වෙන්නත් පුළුවන් නේ. ඉතින් එහෙමනම් ඔයාලට ඩිෆරන්ෂියේෂන් එක ගන්න බෑ. නමුත් most buyers use the product in the same way. හැමෝම එක විදිහට භාවිතා කරනවා නම් ඔයාලට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක අඩු කරලා cost advantage එකක් ගන්න. එන්න buyers have low switching cost. මේ switching cost කියන්නේ ළමයි ඔයා එක සප්ලයර් කෙනෙක්ගේ භාණ්ඩ මිලදී ගනිමින් ඉඳලා එතන ඉඳන් තව එක්කෙනෙක්ට මාරු වෙන්න ගියාම ඔයාට ඒ ස්විච් වෙන්න ඒ මාරු වීම සඳහා දරන්න වෙන අතිරේක පිරිවැය. ඒ පිරිවැය අඩුයි නම් cost leadership හොඳයි කියලා කියනවා. ඒක කොහොමද එහෙම වෙන්නේ? දැන් ඔයා හිතන්න ඔයා ගෙදර පාවිච්චි කරන broadband connection එකක්. Wi-Fi මොකක්ද Wi-Fi විතරක් නෙවෙයි Wi-Fi නම් තව ටිකක් cost එක අඩුයි අතරම. ඔයා පාවිච්චි කරනවා කියලා හිතන බ්‍රෝඩ්බෑන්ඩ් ෆයිබර් කේබල් නෙට්වර්ක් සිස්ටම් එකක් ගෙදරට හයි කරපු එකක් කේබල් සිස්ටම් එක. ඒතර එහෙම වුණාට පස්සේ ළමයි වෙන දේ තමයි ඔයා අපි හිතමු පාවිච්චි කරන්නේ ඩයලොග්. ඔයා දකිනවා මොබිටෙල් වලට ගොඩක් අය නැඹුරු වෙනවා
කොස්ට් එක අඩුයි කියලා දැක්කයි කියලා හිතන්නකෝ. ඒත් ඔයාට මාරු වෙන්න අමාරුයි. මොකද ඔයා දැනටමත් ලොකු වියදමක් ඒ වෙනුවෙන් දරලා තියෙනවා ඉනිෂියල් එක හයි කරන්න, ස්ටැබ්ලිෂ් කරගන්න. ඒතර එහෙම වුණාම ඔයා අරකට කොස්ට් එක අඩු වුණොත් අර මාරු වෙන දරන ප්‍රයත්නය අඩුයි. සමහරලාට ගත්තොත් එහෙම ප්‍රයිවට් කැම්පස් වුණත් වෙන්න පුළුවන්. ඒතර ප්‍රයිවට් කැම්පස් එක ගත්තොත් එහෙම ස්විචින් කොස්ට් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ එකකින් තව එකකට මාරු වෙනකොට අපි හිතමු වාදන එකකට ලොකු ගාණක් ගෙවන්න ඕනේ මුලින්ම බැඳෙනකොටම. ඒතර ඒකත් එක්ක ඔයාට එතනින් මාරු වෙලා වෙන එකකට යනකොට අරක වෙනුවෙන් කරන්න කැපකිරීම වැඩි. හැබැයි ලෝ ස්විචින් කොස්ට් එකක් තියනවා ළමයි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම ඩෙන්ටිකල් ප්‍රොඩක්ට්ස් වල. හරිද? අපි ගත්තොත් එහෙම දැන් ඔයා අපි හිතමු දැනට පර්චේස් කරන ප්‍රොඩක්ට් එක තමයි අපි හිතමු ඔයා හිතමු අපි සිග්නල් වලින් තමයි දත් බදින්නේ. එතකොට ඔයාට ඊට වඩා කොස්ට් එක අඩු වුණොත් එහෙම ක්ලෝ ගාඩ් වල ඔයාට අතන සිග්නල් වලින් ඉඳන් ක්ලෝ ගාඩ් වලට මාරු වෙන්න ලොකු කොස්ට් එකක් දරන්න ඕනේද? ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවද ලොකුවට? නෑනේ. එහෙම. ඊළඟට ගත්තොත් එහෙම අපි හිතමු ඔයා දැනට ප්‍රොඩක්ට්ස් ගන්නෙ කීල්ස් වලින්. ඔයා එතනින් තමයි බඩු ගන්නෙ. හැබැයි ඔයා දකින්න කීල්ස් වලට වඩා කාගීල්ස් එකේ භාණ්ඩ අඩුයි. ඒතර එතනින් ඉඳන් අතනට ආරු වෙන්න ලොකු අමාරුවක් නෑනේ කොස්ට් එක අඩුයි. ස්විචින් කොස්ට් එක අඩුයි නම් කොස්ට් ලීඩර්ෂිප් හොඳයි කියලා කියනවා. ඊළඟට බයස් ආ large and have significant power. බයස්ලා ගොඩක් ඉන්නවා. බයස්ලා කැපැසිටි එක වැඩි. දැන් මම කිව්ව එක්සැම්පල් එක ගත්තොත් එහෙම ගොඩක් ලොකු කම්පැනි වලට බැංක් ලෝන් එකක් ගන්න ගියාට පස්සේ ඒ කම්පැනි ගොඩක් පවර්ෆුල්. එයාගේ ලොකු ඩක් ඩිපොසිට්ස් තියෙනවා මේ බැංක් එකේ. එහෙම වුණාට පස්සේ බැංක් එකට අර බලපෑම් කරන්න පුළුවන් හැකියාව ඒ සප්ලයි එක පැත්තෙන් එයාට ලොකු හැකියාවක් තියෙන බලපෑම් කරන්න. එයාට පුළුවන් මොකක් කරන්නද? කොස්ට් එක අඩුවට ගන්න පුළුවන් ලෝන්ස් ගන්න පුළුවන්. හරිද? ඉන්ට්‍රස්ට් රේට් එක අඩුවට. ඒක බයර්ස්ලාට ලොකු පවර් එකක් තියෙනවා නම් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න අපිට බෑ. අපේ ප්‍රොඩක්ට් එක මෙහෙම ක්වොලිටි වැඩි ගානට ගන්න කියලා බලපෑම් කරනවා. ඒතර අපිට කොස්ට් එක අඩු කරන්න වෙනවා. ඊළඟ මොකද්ද? අන්තිම එක. Industry newcomers use low price to attract buyers. මේක දෙපැත්තෙම පුළුවන් ළමයි. ඒ කියන්නේ දැන් ඔයා අලුතෙන් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දානවා අලුතෙන් එන නිව්කමර් කෙනෙක් මාකට් එකට. ඒතර ඔයාට ඒ වගේ අවස්ථාවක මාකට් එක අල්ලගන්න කරන්න පුළුවන් දෙයක් තමයි කොස්ට් එක අඩු කරලා විකුණන්න පුළුවන්. අනිත් පැත්තට ළමයි ඔයා දැනට එස්ටැබ්ලිෂ් වෙච්ච කෙනෙක් ඔයා පාවිච්චි කරන කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි. කොස්ට් එක අඩුවට විකුණන්නේ. ඒ වගේ අවස්ථාවක ඔයාට තරඟකාරී විදිහට අලුත් කට්ටිය මාකට් එකට එනවා කොස්ට් එකෙන් කම්පීට් කරන්න. ඒතර ඒ වගේ අයට එක් කරන්න අමාරු වෙයි. මොකද ඔයා ගොඩක් කාලයක් ඉඳපු කෙනෙක් කොස්ට් එක අඩු කරන විදිහ ඔයා හරියට ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. අලුත් කෙනෙක්ට එකපාර අමාරු වෙයි. ඒ පැත්තනොත් හොඳයි. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි කියනවා ගොඩක් යූස්ෆුල් වෙනවා, ඉෆෙක්ටිව් වෙනවා කියලා කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එක අනුගමනය කරන එක. ඒතර අපි මේ කතා කරේ පෝට්ගේ ජෙනරික් කම්පැරටිව් ස්ට්‍රැටජිස් වල පළවෙනි එක වෙන කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එක.